අන්තර්ජාතික මූල්‍ය විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය කියන අතර ගෙවුම් ශ්‍රේෂ්ඨ ලේඛනය. ගෝලීය ආර්ථික පෙරවරතා සැකඩ ගණමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙවුම් තුන ලේඛන සැකසීමේ ක්‍රමවේදී වරින් වර සංශෝධනය කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෙවුම් තුන අත්පොතේ 6 වෙනි සංස්කරණය. එනම් මෙන්න මේ BPM 6 වෙනි සංස්කරණය අනුව තමයි ගෙවුම් තුන ලේඛනයක් පිළියෙල කරන්නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ තමයි ගෙවුම් තුන ලේඛනය පිළියෙල කරන්නේ. ඒ නිසා ගෙවුම් තුන ලේඛනය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආකෘතියක් සම්මත ක්‍රමවේදයක් මේකට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාවේ 2013 වසරේ සිට BPM 6 අනුව විදේශ ගිණුම් ඉදිරිපත් කිරීමට පියවරගෙන ඇත. BPM 6 අනුව විදේශ ගිණුම් ප්‍රධාන මූලිකාංග 3කින් සමන්විත වේ. 1. ගෙවුම් තුන ලේඛනය, 2. අන්තර්ජාතික ආයතන තත්ත්වය, 3. මූල්‍ය වත්කම් සහ වගකීම් අනිකුත් වෙනස් වීම. අපි කතා කරන්නේ මේකේ ගෙවුම් තුන ලේඛනය විතරයි. ගෙවුම් තුන ලේඛනය ගැන විතරයි කතා කරන්නේ. ගන්න මාතෘකාව ගෙවුම් තුන ලේඛනය. දැන් මේ ගෙවුම් තුන ලේඛනය තුල අන්තර්ගත වෙන්නේ අපි විදේශයත් එක්ක සිදු කරන ගනුදෙනු. විදේශයත් එක්ක සිදු කරන ගනුදෙනු. අපි විදේශයත් එක්ක විවිධාකාර ගනුදෙනු සිදු කරනවානේ. ආර්ථික, දේශපාලන, සමාජීය වගේ විවිධ ගනුදෙනු විදේශයත් එක්ක සිදු කරනවා. නමුත් මේ ගෙවුම් තුන ලේඛනය අන්තර්ගත වෙන්නේ විදේශයත් එක්ක සිදු කරන ආර්ථික ගනුදෙනු විතරයි. විදේශයත් එක්ක සිදු කරන ආර්ථික ගනුදෙනු විතරයි ගෙවුම් තුන ලේඛනය ඇතුළත් වෙන්නේ. එතකොට මෙන්න මේ ආර්ථික ගනුදෙනු ඇතුළත් කරලා පිළියෙල කරන ලේඛනයක් කියනවා ගෙවුම් තුන ලේඛනයක්. මේක පිළියෙල කරන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා. කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා. ඉතින් කිසියම් කාල පරිච්ඡේදයක් කියන වර්ෂයක් සඳහා තමයි ගෙවුම් තුන ලේඛනය පිළියෙල කරන්නේ. එතකොට මෙන්න මේ ගෙවුම් තුන ලේඛනය අන්තර්ගත කරනවා අපි නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන. නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු ඇතුළත් කරනවා. හරි. සියලුම ආර්ථික ගනුදෙනු ඇතුළත් කරනවා. එදී සියලුම ආර්ථික ගනුදෙනු ඇතුළත් කරනවා කියන්නේ අපිට සියලුම ආර්ථික ගනුදෙනු නෙමෙයි ඇත්තට. සියලුම ආර්ථික ගනුදෙනු සාරාංශය ඇතුළත් කරනවා. හරි. විස්තරාත්මක ප්‍රකාශයක් විදිහට මේ සාරාංශගත ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරනවා. එක අවස්ථාවක ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හා සමානයි. ඒ කියන්නේ ශේෂ පත්‍රය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නැත්නම් ශේෂ පත්‍රය හා සමානයි ගෙවුම් තුන ලේඛනය. පාදන්න ශේෂ පිරික්ෂුව පිළිවෙල කරාට පස්සේ ආත්මමයි කරන් ගන්න එපා මේවා. ශේෂ පිරික්ෂුව පිළිවෙල කරාට පස්සේ ඒ සාරාංශයක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම ගෙවුම් තුන ලේඛනයේ අන්තර්ගත වෙන්නමයි සියලුම ආර්ථික කටයුතු සාරාංශය. ඒ නිසා අපි නිර්වචනය කරමු ගෙවුම් තුන ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා. අපි කියන ගෙවුම් තුන ලේඛනය කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා, ඒ කියන්නේ වර්ෂයක් සඳහා නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන ආර්ථික කටයුතු ක්‍රමානුකූලව සාරාංශගතව ක්‍රමානුකූලව ඇතුළත් කරන්නා වූ ලේඛනය ගෙවුම් තුන ලේඛනයයි. හරි. ක්‍රමානුකූල සාරාංශගත ඇතුළත් කරන්නා වූ ලේඛනය ක්‍රමානුකූලව සාරාංශගතව ඇතුළත් කරන්නා වූ ලේඛනය අපි කියනවා ගෙවුම් තුන ලේඛනය කියලා. එහෙනම් නිර්වචනයක් හදාගත්තොත් ගෙවුම් තුන ලේඛනයට අපි කියනවා ගෙවුම් තුන ලේඛනය කියන්නේ කිසියම් වර්ෂයක් සඳහා මේක පිළියෙල කරන්නේ. ඒදී නේවාසිකයන් සහ අනේවාසිකයන් ඉන්නවා. එයාලා අතර සිදුවන ආර්ථික ගනුදෙනු මේකේ ඇතුළත් කරන්නේ මේවා ක්‍රමානුකූලව හා සාරාංශගතව ඇතුළත් කරනවා. ඒ නිසා නිර්වචනය කරමු ගෙවුම් තුන ලේඛනය කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා, ඒ කියන්නේ වර්ෂයක් සඳහා නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු සියලුම ආර්ථික ගනුදෙනු ක්‍රමානුකූලව සාරාංශගත ඇතුළත් කරන්නා වූ ලේඛනය ගෙවුම් තුන ලේඛනයයි. හරි. ගෙවුම් තුන ලේඛනයයි. මෙන්න මේ ගෙවුම් තුන ලේඛනය ළමයි. දැන් මේ කිසියම් කාල පරිච්ඡේදයක් වල වර්ෂයක් කියලා ගත්තට සමහරක් විට මේක අර්ධ වාර්ෂිකව හදන්නත් පුළුවන්. එනනම් කාර්තු පදනමේ හදන්නත් පුළුවන්.
අර්ධ වාර්ෂික හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාර්තු පදනමෙන් පිළිවෙල කිරීමක් කරන්නත් පුළුවන් ළමයි ගෙවුම් ශේෂ ලේඛනය. පැහැදිලිද? හරි. එන එකපාරක් කියය. මොකද ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ? කිසියම් කාල පරිච්ඡේදයක් කියන වාර්ෂිකයක් නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගණන ක්‍රමානුකූලව සාරාංශයෙන් කරනා ලේඛනය ගෙවුම් තුන ලේඛනයයි. මොකද්ද? කිසියම් කාල පරිච්ඡේදයක් කියන වාර්ෂිකයක් නැත්නම් ඒක අර්ධ වාර්ෂික වෙන්නත් පුළුවන් කාර්තු පදනමෙන් හදන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගණන ක්‍රමානුකූලව සාරාංශයෙන් කරනා ලේඛනය ගෙවුම් තුන ලේඛනයයි. ගෙවුම් තුන ලේඛනයේ බලය. යම් කාල පරිච්ඡේදයක් තුළ කිසියම් රටක ආර්ථික ප්‍රදේශයක කිසියම් රටක කියන ආර්ථික ප්‍රදේශයක නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු ක්‍රමානුකූල සාරාංශය දක්වන ප්‍රකාශනය. හරි ක්‍රමානුකූල සාරාංශය දක්වන ලේඛනය නැත්නම් ප්‍රකාශනය ගෙවුම් ශේෂ ලේඛනයේ වී සාමාන්‍ය වර්ෂය සඳහා සකස් කරන ලබන මේ ලේඛනය අර්ධ වාර්ෂික හෝ කාර්තු වශයෙන්ම පිළිවෙල කළ හැකිය. ගෙවුම් තුන ලේඛනයේ ඇතුළත් වන ගනුදෙනු. ඔක තියෙන පස්සේ කතා කරමු ගෙවුම් තුන ලේඛනයේ ඇතුළත් වන ගනුදෙනු මේවයි කියලා අපි කතා කරන්නේ නැතුව ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගෙන ඇවිල්ලා ගෙවුම් තුන ඇතුළත් වන ගනුදෙනු මේවයි කියලා අපි කතා කරමු. ගෙවුම් තුන ඇතුළත් වන ගනුදෙනු. ගෙවුම් තුන ලේඛනයේ ගනුදෙනු වාර්තා කිරීම. එන්නේ දැන් ගෙවුම් තුන ලේඛනයේ ගනුදෙනු වාර්තා කිරීම. ළමයි අපි ගෙවුම් තුන ලේඛනය නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය. හරි ගෙවුම් තුන ලේඛනය නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය කියනවා. මෙන්න මේ ගෙවුම් තුන ලේඛනයේ ගනුදෙනු වාර්තා කරන ළමයි දිත්ත සටහන් න්‍යාය පාදක ලූකා පැසියෝ විසින් හඳුන්වා දෙන දිත්ත සටහන් න්‍යාය පාදක කරන තමයි. දිත්ත සටහන් න්‍යාය පාදක කරගෙන තමයි අපි ගෙවුම් තුන ලේඛනය පිළිල කරන්නේ. ඒ නිසාම සෑම ගනුදෙනුවක් ආශ්‍රයෙන් හර සටහනක් වෙන්න බැර සටහනක් නිර්මාණය වෙනවා. හරවල වටිනාකම බැරවල වටිනාකමට සමාන වීමක් වෙනවා. හරි හරවල වටිනාකම බැරවල වටිනාකමට සමාන වීමක් මෙහිදී වෙනවා. අද වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මුලදිත් කිව්වා ගෙවුම් තුන ලේඛනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගත්තොත් එක හා සමානයි. වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුලණය වෙනවනේ. පා දන්නවත් දන්නේ. වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුලණය වෙන්න ළමයි. වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙල කරන්නේ දිස්සටහන් න්‍යාය පාදක කරගෙන. ඒ නිසාම සෑම ගණකරන හරහා බැර කියලා සටහන් දෙකක් කරන නිසා හරවල වටිනාකම බැරවල වටිනාකමට සමාන. ඒ කියන්නේ වත්කම් වල වටිනාකම වගකීම් වල වටිනාකමට සමාන. ඒ කියන්නේ සෑම ගණකරනක් ආසිතෙන්න වත්කමක් වෙන්න වගකීමක් නිර්මාණය වෙනවා. අදන වගකීම් ආශ්‍රිත වත්කම් නිර්මාණය වගකීම් ආශ්‍රිත වත්කම් නිර්මාණය වෙනවා. ඒ නිසාම සෑම ගණකරනකම වත්කම් වල වටිනාකම වගකීම් වල වටිනාකමට සමානයි. හරි හර සහ බැර කියන දිස්සටහන් න්‍යාය පාදක කරගෙන ගණන සටහන් කරන නිසා වත්කමක් ආශ්‍රයෙන් වගකීමක් ආශ්‍රයෙන් සෑමිටම වත්කමක් පොදුරට නිර්මාණය වෙන නිසා වත්කම් වල වටිනාකම වගකීම් වල වටිනාකමට සමානයි. එහෙනම් දිස්සටහන් න්‍යාය පාදක කරගෙන ගෙවුම් තුන ලේඛනයේ පිළිවෙල කරන නිසා ගෙවුම් ශේෂ ලේඛනයක් ළමයි සෑම විටම තුලණය වෙනවා. තුලණය වෙන කියන්නේ ශේෂ වත්කම් වල වටිනාකම වගකීම් වල වටිනාකමට සමානයි. සටහන් මේක හඳුන්වන්නේ ගෙවුම් තුන ලේඛනය. නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය. තුලණය ලේඛනය කියන්නත් පුළුවන් නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය කියන්නත් පුළුවන්. එතකොට මේ ගෙවුම් තුන ලේඛනය කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ හරි මේක තුලණය වෙනවා. සෑම විටම තුලණය වෙනවා. හරි. මට ඔය ළමයි මම හිතනවා ඔය ළමයිගේ ගිණුම් කරන දැනුම පාවිච්චි කරලා මම අහන ප්‍රශ්න උත්තර පොඩ්ඩක් දෙයි. හර සහ බැර සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරලා හරවීම සහ බැරවීම. මොනවද හර වෙන්නේ මොනවද බැර වෙන්නේ? නාටකම ඉන්නවා ලියලා තියාගන්න. මොනවද හර වෙන්නේ මොනවද බැර වෙන්නේ? වත්කම් වැඩි වත්කම් ගිණුම හර. ඔව් වත්කම් වැඩි වත්කම් ගිණුම හර. එන වත්කම් වැඩි. හර වෙනවා වත්කම් වැඩි. මොනවද බැර වෙන්නේ එතකොට?
වත්කම් අඩුවීම බැර. වත්කම් අඩුවීම බැර. හරි ගන්න දෙනවා නේද කියාට. ඊපස්සේ හර වෙනවා වියදම් වැඩි වීම වියදම් ගිණුම් බැර. වියදම් වැඩි. හරි වියදම් වැඩි. වත්කම් වගකීම් වියදම් පැටෙන්නේ වත්කම් සහ වගකීම් මාස විතරක් ය. වගකීම් මොනවා වෙනවද හර වෙන්නේ? බැර වෙන්න නම් වගකීම් වැඩි වෙන්න. වගකීමක් වැඩි වුණොත් වගකීම් වැඩි වීම බැර. වගකීම් අඩු වීම හර. වගකීම් අඩු වීම හර. දන්න තේින විදිහ හදාගන්න. හර වෙනවට පැහැදිලි. ගෙවුම් තුන ලේඛනයේ අපි ගණන සටහන් කරන 38 න්‍යායයන්. යන වත්කමක් වැඩි වීම හර විදියට, වත්කමක් අඩු වීම බැර විදියට, වගකීමක් වැඩි වීම බැර විදියට. හරි. වගකීමක් අඩු වීම හර විදියට සඳහන් කරනවා. ඒ නිසා සෑම විටම ගෙවුම් තුන ලේඛනය, ගෙවුම් ශේෂ ලේඛනය තුලනේ වෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් වයින් ගහුවොත් ගෙවුම් ශේෂ ලේඛනය සෑම විටම තුලනේ වෙන්නේ ඇයි කියලා. වාගේ උත්තරේ තමයි ගෙවුම් ශේෂ ලේඛනය සෑම විටම පිළියෙල කරන්නේ. ඒ කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය පිළියෙල කරන්නේ ditta සටහන් න්‍යාය පාදක කරගෙන. ගෙවුම් ශේෂ ලේඛනයේ ditta සටහන් න්‍යාය පාදක කරගෙන පිළියෙල කරන නිසා ගෙවුම් ශේෂ ලේඛනය සෑම විටම තුලනේ වෙනවා. හරි ගන්න මාතෘකාව. ගෙවුම් තුන ලේඛනයේ ගණන්වල වාර්තා කිරීම. ගෙවුම් තුන ලේඛනයේ ගණන්වල වාර්තා කිරීම. ගෙවුම් ශේෂ ලේඛනයේ ගණන්වල හයිලයිට් කරගන්න. දිස්සටහන් ගිණුම් කරන සම්ප්‍රදායට අනුව වාර්තා කරයි. ගෙවුම් ශේෂ ලේඛනයේ ගණන්වල දිත්ත සටහන් ගිණුම් කරන සම්ප්‍රදායට අනුව වාර්තා කරයි. සෑම ජාත්‍යන්තර ගණන්වලක් නිසාම වත්කම් හා වගකීම් හුවමාරුවක් සිදුවන බැවින් වත්කම් හා වගකීම් හුවමාරුවක් සිදුවන බැවින් ඒවා හර සහ බැර වශයෙන් එක හා සමාන වටිනාකමින් දෙපැත්තේ සටහන් කෙරේ. ඒවා හර සහ බැර වශයෙන් එක හා සමාන වටිනාකමින් දෙපැත්තක සටහන් කෙරේ. ඊගාචේදේ සියලුම හර ශේෂ වල එකතුව සියලුම හර ශේෂ වල එකතුව සියලුම හර ශේෂ වල එකතුව බැර ශේෂ වල එකතුවට සමාන බැවින් සියලුම හර ශේෂ වල එකතුව බැර ශේෂ වල එකතුවට සමාන බැවින් සියලුම හර ශේෂ වල එකතුව බැර ශේෂ වල එකතුවට සමාන බැවින් සියලුම හර ශේෂ වල එකතුව බැර ශේෂ වල එකතුවට සමාන බැවින් ගෙවුම් තුන ලේඛනය අනිවාර්යෙන්ම 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 ගෙවුම් තුන ලේඛන අනිවාර්යෙන්ම තුලණය වන ගිණුමක් ලෙස ඉදිරිපත් කෙරේ. තුලණය වන ගිණුමක් ලෙස ඉදිරිපත් කෙරේ. ගෙවුම් තුන ලේඛන අනිවාර්යෙන්ම තුලණය වන ගිණුමක් ලෙස ඉදිරිපත් කෙරේ. 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 හරි. අපි ගණන්වල සටහන් කරද්දී දැන් මේක මග්ගවනේ ආර්ථික ගණන ඇතුළත් වෙන එක. එහෙනම් අපි ගෙවුම් ශේෂ ලේඛනයේ කියන ආගන්න යනවායි විදේශයෙන් ලැබිච්ච මුදල් ප්‍රමාණය විදේශයට කරපු මුදල් ප්‍රමාණය. හරි විදේශයෙන් ලැබිච්ච මුදල් ප්‍රමාණයත් විදේශ කරපු මුදල් ප්‍රමාණයත් ගෙවීම් කරපු මුදල් ප්‍රමාණයත් අතර වෙනස වාගෙන තමයි මෙහිදී අපි කරන්නේ. එතකොට ලැබීමක් කියන්නේ ආදායම. ආදායම. ගෙවීමක් කියන්නේ වියදම. එතකොට ආදායමක් වැඩි වීම කියන්නේ බැර.
වියදමක් දැරීම කියන්නේ හර. එතකොට ළමයි බැර වලින් හර සටහනක් අඩු කරලා තමයි අපි ශේෂය හොයාගන්නේ. ගෙවුම් ශේෂ රේඛනේ පිළිල කරද්දී ශේෂය හොයාගන්නේ බැර වලින් හර අඩු කරලා. එතකොට බැර සටහනක් දන විදියට හර සටහනක් දින විදියට අපි සටහන් තබනවා. හරි. බැර සටහනක් දන විදියට හර සටහනක් දින විදියට අපි සටහන් තියනවා. අපි පස්සේ කතා කරද්දී ඔයාලට මේක තේරෙයි. නිකන් ඔළුවේ තියාගන්න බැර සටහනක් දන විදියට හර සටහනක් දින විදියට සටහන් කරනවා. ඉස්සරහින් තියෙනවා බලන්න. බැර වටිනාකම දල් ලකුණක් සහිතවද හර වටිනාකම ඍණ ලකුණක් සහිත ඉදිරිපත් කෙරේ. හරි. දැන් අපි දැන් කතා කරලා ගෙවුම් ශේෂ රේඛනයේ හර වෙන්නේ මොනවද? ගෙවුම් ශේෂ රේඛනයේ බැර වෙන්නේ මොනවද? හරි. එහෙනම් ගෙවුම් ශේෂ රේඛනයේ බැර කරනුවේ ගෙවුම් ශේෂ රේඛනයේ බැර කරනුවේ. එහෙනම් අපි දන්නවා ගෙවුම් ශේෂ රේඛනයේ බැර වෙනවා වත්කම් අඩු වීම. අනිත් පැත්තෙන් වගකීම් වැඩි වීම. වත්කම් අඩු වීමයි වගකීම් වැඩි වීමයි බැර වෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම හඳුනගමු වත්කම් අඩු වීම. වත්කම්. හරි. අපි ගාව තියෙන වත්කම විදේශයට යද්දී අපි ගාව තියෙන වත්කමක් විදේශයට යද්දී හරි විදේශයට යද්දී වත්කම් අඩුවීමක් වෙනවා. අපි ගාව තියෙන වත්කමක් විදේශයට යද්දී වත්කම් අඩු වෙනවා. හරි. දැන් උදාහරණයකට මෙහෙම හිතමු. අපි ගනුදෙනුවක් ගමු මේ බලන්න. අපි ගනුදෙනුවක් ගමු. භාණ්ඩ අපනයන. භාණ්ඩ අපනයන. අපි ගාව තියෙනවා භාණ්ඩ පෙරම. මෙන්න මේ තියෙන භාණ්ඩ අපි විදේශයට අපනයනය කරනවා. අපි ගාව තියෙන භාණ්ඩ ප්‍රමාණය. එතකොට මේ තියෙන භාණ්ඩ ප්‍රමාණය අපි විදේශයට මොකද කරන්නේ? අපනයනය කරනවා. මේ තියෙන භාණ්ඩ විදේශයට අපනයනය කරනවා. ළමයි ඒතර අපි ගාව තියෙන භාණ්ඩ අඩු වෙනවා. භාණ්ඩ අඩු වෙනවා. එදින නැත්නම් අපි ගාව තියෙන භාණ්ඩ අඩු වෙන. ඒ කියන්නේ අපි ගාව තියෙන වත්කම අඩු වෙන නිසා භාණ්ඩ අපනයන. භාණ්ඩ අඩු වෙනවා. අපනයනේ බැර. අපනයනේ බැර. හේතුව අපි ගාව තියෙන වත්කම අඩුවීමක්. වත්කම අඩුවීමක්. අනිත් පැත්තට අපිට මුදල් ලැබෙන. භාණ්ඩ අපනයනේ කියනවා මුදල් ලැබෙන. මුදල් ලැබෙනවා. එහෙනම් අපනයන බැර වෙලා මුදල් හර වෙනවා. මුදල් හර. පැහැදිලි කතාව? අපනයන බැර වෙලා මුදල් හර වීමක් වෙනවා. ඒ උනේ අපි ගාව තියෙන භාණ්ඩ විදේශයට ගිය නිසා අපි ගත්ත වත්කමක් අඩු වුණා. ඒ නිසා අපනයන බැර වුණා. අනිත් පැත්තේ අපිට මුදල් ලැබීමක් වෙනවා විදේශයේ. ඒ නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා. හරි. මුදල් කියන වත්කම වැඩි වෙද්දී ඒක හරවීමක් වෙන විදිහට තමයි 28 නිරූපණය වෙන්නේ. ගන්න. වත්කම් අඩු වීම. ඕනෑම අවස්ථාවක කිසියම් වත්කම භාණ්ඩයක් සේවාවක් මූල්‍ය වත්කම. එතකොට මේ වත්කම භාණ්ඩයක් වෙන්න පුළුවන්. දැන් අපි වත්කම් අඩු වීම ගැන කතා කරද්දී ඒ වත්කම භාණ්ඩයක් වෙන්න පුළුවන්. භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වත්කම සේවාවක් වෙන්න පුළුවන්. හරි. භාණ්ඩයක් වත්කම නැත්නම් මූල්‍ය වත්කම. හරි. භාණ්ඩයක් වෙනකොට සේවාවක් වෙනකොට මූල්‍ය වත්කමක් වෙන්න. ඔන්න ඔය කියන ඕනෑම අවස්ථාවක් අඩුයි. අපි කියනවා බැර සටහනක් විදිහට සටහන් දැන් උදාහරණයකට මම කිව්වොත් මෙහෙම හිතන්නවා. හරි. අපි විදේශයේ සේවාවක් සපයනවා. අපි විදේශයේ සපයන සේවාව. උදාහරණ සංචාරක සේවා. සංචාරක සේවා සපයනවා. එතකොට සංචාරක සේවා සපයද්දී සංචාරක සේවා අඩුවීමක් වෙනවා. එතකොට සංචාරක සේවා බැරගෙන සේවා භාණ්ඩයක් සේවාවක් නැත්නම් මූල්‍යවත්. අනිත් පැත්තට අපිට මුදල් ලැබෙනවා. ඒ නිසා මුදල් ගිණුම හර. මුදල් ලැබෙන නිසා මුදල් ගිණුම හර. හරි. කොයි විදිහට තමයි 28 යන්නේ. අපි ටිකක් කරත් ඔයාලට තේරෙයි කොහොමද 28 එන්නේ කියන එක. හරි ටිකක් කරද්දී තේරෙයි. හරි. ගන්නු ඊට පස්සේ මම කිඩිකම තියලා කියලා දෙන්න ඉස්සරහට යද්දී. උදාහරණ භාණ්ඩ හා සේවා අපනයන.
උදාහරණ භාණ්ඩ හා සේවා අපනයන. භාණ්ඩ හා සේවා අපනයන. උදාහරණ භාණ්ඩ හා සේවා අපනයන. උදාහරණ භාණ්ඩ හා සේවා අපනයන. හරි. ඊට පස්සේ බැර කරනවා තමයි. වගකීම් වැඩි වීම. වගකීම් වැඩි වීම බැර. හරි ගායි තමයි වගකීම් වැඩි වීම. වගකීම් වැඩි වීම බැර. වගකීම් වැඩි වීම ගැන කතා කරද්දී අපි විදේශයෙන් ණය ගත්තොත් අපිට වගකීමක් නිර්මාණය කවදාද දවසක ගෙවන්න වෙනවා. විදේශයෙන් ණය ගත්තට සිද්ධ නැහැ කවදාද දවසක ගෙවන්න විදේශයෙන් ණය දෙන්නේ. විදේශ ආයුධ වගේවා අපි බැර කිරීමක් කරනවා. ගන්න. යා. ඕනෑම අවස්ථා කිසියම් මූල්‍ය වගකීමක් වැඩි වෙනවා. ඒ වගකීම් වටිනාකම ගෙවුම් තුන ලේඛනේ බැර වටිනාකමක් ලෙස සටහන් කළ යුතුයි. උදාහරණ විදේශ ණය ආපසු ගෙවීම. විදේශ ණය ආපසු ගෙවීම. විදේශ ආයෝජන අඩුවීම. විදේශ ණය ආපසු ගෙවීම. විදේශ ආයෝජන අඩුවීම. විදේශ ණය ආපසු ගෙවීම. විදේශ ආයෝජන අඩුවීම. විදේශ ණය ආපසු ගෙවීම. විදේශ ණය මොකක්ද කිව්වේ අපි හරියට ලියමු හිතනවා වැරදි එකක් නැද්ද කිව්වේ. විදේශ ණය ලබා ගැනීම. වාක්‍යයක් නිර්මාණය වෙන්න ලබා ගන්නදී විදේශ ණය ලබා ගැනීම. විදේශ ණය ලබා ගැනීම. අනිත් පැත්තේ විදේශ ආයෝජන ලැබීම. විදේශ අපේ රටේ ගිහලා ආයෝජනය කරනවා කියන්නේ අපි කවදාද දවසක් ගෙවන්න. වාක්‍යව වෙන. ඒක හරියට ලියන්න. කොහෙද නම කියන්නේ වැරදුනා. විදේශ ණය ලබා ගැනීම. ලබා ගන්න කවදාද දවසක් ගෙවන්න වෙනවා. ඒ නිසා අපිට බැර වෙනවා ඒක. විදේශ ආයෝජන වැඩි වීම. ඒ කියන්නේ විදේශ ගිහලා අපේ රටේ ආයෝජනය කරනවා. කවදාද දවසක අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ගෙවුම් තුනකට හර කරනවා. ගෙවුම් තුනේ හර වීම. වත්කම් වැඩි වීමයි වගකීම් අඩු වීමයි අපි හර කිරීමක් කරනවා. වත්කම් වැඩි වීම වගකීම් අඩු වීම. ගන්න වත්කම් වැඩි වීම. ඕනෑම අවස්ථාවක කිසියම් වත්කම් භාණ්ඩයක් සේවයක් මූල්‍ය වත්කමක් රට ලැබෙන විට ආනයනය කරන විට ඒ වත්කම් වැඩි වී හර කෙරේ. උදාහරණ භාණ්ඩ හා සේවා ආනයන. 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 ඊට පස්සේ මූල්‍ය වගකීම අඩු වීම. ඕනෑම අවස්ථාවක කිසියම් මූල්‍ය වගකීමක් අඩු වෙයි. ඒ වගකීම් වටිනා ගෙවුම් තුන ලේඛනයේ හර වටිනාකම ලෙස සටහන් කෙරේ. උදාහරණ විදේශ ආයෝජන අඩු වීම ණය ගෙවීම. විදේශ ආයෝජන අඩු වීම ණය ගෙවීම. විදේශ ආයෝජන අඩු වීම ණය ගෙවීම. හරි අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසයේ දිස්සටහන් ලියන්න බා. අනේ ලියන්න දිස්සටහන්. හරිලා වර ලියපු කෙනෙක් කියන්නේ ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක ඇඟලුම් අපනයන එක. කොහොමද දිස්සටහනේ? හරි කෙටි ක්‍රමයක් තියෙනවා. ඔය මේ හරදර කියන මේ සංකල්පයේ උළු තියාගන්න ඕනේ. තියාගන්න. මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න. මොකද ආත් කරලා වලින් ඉන්නවනේ. ඒ නිසා කෙටි ක්‍රමයක් කියලා දෙන්න මොකද වෙන්නේ කියලා දිස්සටහන් ලියන්න. කෙටි ක්‍රමේ තමයි කෙටි ක්‍රමේ තමයි ඔයා බලන්න අදාළ ගනුදෙනුව තුළ මුදල් වලට මොකද වෙන්නේ? මුදල් දිහා බලන්න. අනිත් මොකුත් බලන්න එපා මුදල් දිහා බලන්න. මුදල්. දැන් භාණ්ඩ අපනයනය කරනවානේ. එහෙනම් අපනයනය කරද්දී විදේශයේ ඉඳලා ලංකාවට මුදල් එනවා. මුදල් එනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් වෙනවා කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා කියන එක. එතකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා කියන්නේ වත්කම් වැඩි වත්කම් ගිණුම හර වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම හර. මුදල් කියන වත්කම හර. එහෙනම් අපි ඒක ගන්නවා මුදල් කියන වත්කම අපි එතන ගන්නවා මූල්‍ය කියන වචන. මූල්‍ය කියන්නේ හරි හර. මූල්‍ය ගිණුම වරහන්න තියෙන මුදල් හා තැන්පතු. මුදල් හා තැන්පතු හර. මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර.
මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර. හරි එක්ක මුදල් වෙන්න පුළුවන් නැත්නම් චෙක් පතක් අරගෙන ඉච්ච තැන්පතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් හා තැන්පතු හර. මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර. එතකොට අපනයන බෑ. අපනයන බෑ. ඔයාට කැමති නම් accounts කරන විදිහට මැදින් පටන් ගන්න අපනයන බැර ලියන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් පටන් ගන්න ලියන්නත් පුළුවන්. මේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපනයන බෑ. අපනයන බැර. වටනාකම මොන? මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර $25යි. 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 හරි $25යි. අපනයන බැර $25යි. අපනයන බැර $25යි. මූල්‍ය ගිණුම $25ක් හර අපනයන $25ක් බැර. අත්ම තව දරුණුවක් දෙන්න සටහන් කරන්න බා. සංචාරක ලැබීම. සංචාරක ලැබීම. සංචාරක ලැබීම. සංචාරක ලැබීම. සංචාරක ලැබීම. සංචාරක ලැබීම. කොහොමද සටහනේ කවුරුහරි කියන්න බා. සංචාරක ලැබීම කොහොමද සටහනේ? සංචාර ලැබීම කියන්නේ මුදල් ලැබෙනවා නේ. සංචාර ලැබීම විදේශයේ අපිට මුදල් ලැබෙනවානේ. නිසා මූල්‍ය ගිණුම මුදල් හා තැන්පතු හර අබා වටිනාකම සංචාරක කියලා බැර වෙනවා. සංචාරක බැර. හරි අපි ඉස්සරහින් තවදුරටත් ඔක හඳුනගමු. ඊගාචේ දෙක මෙලෙස ගෙවුම් තුන ලේඛන ඇතුළත් සියලු ගණන් සමාන අගයකින් බැරසා හර තිරුවල වෙන වෙනම සටහන් කළ විට ඒ සියලු ගණන් වල සුද්ධ ශේෂයේ ශුන්‍යයක් ගනී. හයිලයිට් කරගන්නේ කෑල්ල ඒ සම්පූර්ණම කෑල්ල. මෙලෙස ගෙවුම් තුන ලේඛන ඇතුළත් සියලු ගණන් සමාන අගයකින් බැරසා හර තිරුවල වෙන වෙනම සටහන් කළ විට ඒ සියලු ගණන් වල සුද්ධ ශේෂයේ ශුන්‍යයක් ගනී. ගෙවුම් තුන ලේඛන සැවැට තුනේ වේ යන අදහස් කරන්නේ මෙයයි. ගෙවුම් තුන ලේඛන සැවැට තුනේ වේ යන අදහස් කරන්නේ මෙයයි. හරි ගෙවුම් තුන ලේඛන සංයුතිය නැත්නම් ආකෘතිය. ගෙවුම් තුන ලේඛන සංයුතිය නැත්නම් ආකෘතිය ගන්න. ඊළඟ ගෙවුම් තුන ලේඛන සංයුතිය ගැන කතා කරද්දී ගෙවුම් තුන ලේඛන තමයි කොටස් තුනකින් සමන්විතයි. ගෙවුම් තුන ලේඛනය කොටස් දෙකකින් සමන්විතයි. ගෙවුම් තුන ලේඛන කොටස් දෙකකින් සමන්විතයි. එක ජංගම හා ප්‍රාග්ධන ගිණුම. ජංගම හා ප්‍රාග්ධන ගිණුම. දෙක මූල්‍ය ගිණුම. දෙක මූල්‍ය ගිණුම. එතකොට මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුම කොටස් දෙකයි ළඟයි. ජංගම හා ප්‍රාග්ධන ගිණුම කොටස් දෙකයි. හරි ජංගම හා ප්‍රාග්ධන ගිණුම කොටස් දෙකයි. එකක් ජංගම ගිණුම. අනිත් එක ප්‍රාග්ධන ගිණුම. සමහර මේක වර්තන ගිණුම කියලා කියනවා. ජංගම නැත්නම් වර්තන ගිණුම. ජංගම නැත්නම් වර්තන ගිණුම. එතකොට මෙන්න මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ඇතුළත් වෙනවා අපි විදේශයත් එක්ක සිදු කරන සියලුම ආර්ථික ගණන්. එතකොට මේ සියලුම ආර්ථික ගණන් වලින් නැවත සිදුවන ගණන්. අර මොහොතේ වර්ෂයට වඩා අඩු කාල පරිච්ඡේදයක් තුළ වර්ෂයට වඩා අඩු කාල පරිච්ඡේදයක් තුළ නැවත සිදුවන ගණන්. මෙන්න මේ ජංගම ගිණුම ඇතුළත් එහෙනම් ජංගම ගිණුම ඇතුළත් වෙන්නේ නැවත සිදුවන ගණන්. නැවත සිදුවන ගණන් දෙක මේක ඇතුළත් වෙනවා. ප්‍රාග්ධන ස්වරූපයේ ගණන. ප්‍රාග්ධන වශයෙන් සිදුවන ගණනු දීර්ඝකාල වශයෙන් ප්‍රාග්ධන ස්වරූපයේ ගණනු ප්‍රාග්ධන ගිණුමේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මූල්‍ය ගිණුම. මූල්‍ය වත්කම් සහ වගකීම් අතර සිදුවන වෙනස් වීම මූල්‍ය ගිණුම ඇතුළත් වෙනවා. ඒතර මේක ඇතුළත් තියෙන මූල්‍ය වත්කම් සහ වගකීම් අතර වෙනස් වීම. මූල්‍ය වත්කම් සහ වගකීම් අතර වෙනස් වීම තමයි මූල්‍ය ගිණුම ඇතුළත් තියෙන්නේ. එතකොට මේ
ජංගම ගිණුම ඇතුළත් වෙනවා ළමයි. ජංගම ගිණුම ඇතුළත් වෙනවා. කොටස් 3ක් ජංගම ගිණුම සමන්විත වෙනවා කොටස් 3ක්. වාර්ෂික වල අඩු කාලයක් තුළ නැවත නැවත සිදු කරන ගනුදෙනුවක් කොටස් 3ක් වලට වර්ගීකරණය කරනවා. එකක් භාණ්ඩ හා සේවා ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම. අනිත් එක පාතිනික ආදායම් ගිණුම. පාතිනික ආදායම් ගිණුම. ජාති ගිණුම වල කතා කරේ පාතිනික ආදායම් ගිණුම. අනිත් එක ද්විතීක ආදායම් ගිණුම. ද්විතීක ආදායම් ගිණුම. හරි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම ගත්තොත් ප්‍රාග්ධන ගිණුම ගත්තොත් මේ ඇතුළත් වෙනවා ළමයි. ප්‍රාග්ධන සංඛ්‍යා. ප්‍රාග්ධන සංඛ්‍යා. ප්‍රාග්ධන සංඛ්‍යා. ඒ වගේම මේක ඇතුළත් වෙනවා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම. අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම. පාදන නිෂ්පාදනය නොකර මූල්‍ය නොවන වත්කම් කියන්නේ මොනවද කියලා දන්නවා. ජාති ගිණුම් කරන එකදී කතා කරනවා. නිෂ්පාදනය නොකර මූල්‍ය නොවන වත්කම් කියන්නේ මොනවද කියලා. අපි නිෂ්පාදනය නොකර මූල්‍ය නොවන වත්කම් කීර්ති නාමයේ ස්වාධිකාරී බලපත්‍ර ගිවිසුම් වගේ දේවල් අත්පත් කර ගැනීම. මත කියන අත්පත් කර ගැනීම. අදාළ ගිවිසුම අත්පත් කරගන්න. හරි. ධර්මණය මුදලක් වියදමක් අන්න ඒක ඇතුළත් වෙන්නේ ප්‍රාග්ධන ගිණුම. හරි. භාණ්ඩ හා සේවා. මේ භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකයි තමයි. භාණ්ඩ හා සේවා ගිණුම කඩා ගන්න කොටස් දෙකකට. එකක් භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම. භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම. හරි. භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම. අනිත් එක සේවා ගිණුම. භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම අනිත් එක සේවා ගිණුම. හරි. ඊතර වදන ද්විතීක සංක්‍රාම ද්විතීක ආදාය ගිණුම කියන්නේ සංක්‍රාම. පාත්මික ආදාය කියන්නේ සාධක ආදාය ලැබී සහ ගීම අතර වෙනස. හරි. සාධක ආදාය ලැබී සහ ගීම අතර වෙනස. අපි වෙන වෙන මේවා කතා කරමු අයිතමය. මොකද්ද මේ ජංගම ගිණුම කියන්නේ? ජංගම ගිණුම විදිහට භාණ්ඩ හා සේවා ගිණුම කියන්නේ මොකද්ද? පාත්මික ආදාය ගිණුම කියන්නේ මොකද්ද? ද්විතීක ආදාය ගිණුම කියන්නේ මොකද්ද කියලා වෙනම කතා කරමු. ප්‍රාග්ධන ගිණුමේ ප්‍රාග්ධන සංක්‍රාම කියන්නේ මොනවද? නිෂ්පාදනය නොකර මූල්‍ය නොවත්කම් අත්පත් කරේ සහ බැහැර ගිණුම කියන්නේ මොනවද කියලා වෙනම කතා කරමු. ඊට පස්සේ මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම අයිටම පහක් තියෙනවා. ඍජු ආයෝජන, විවිධ නැත්නම් කලඹ ආයෝජනේ, වෙනත් ආයෝජනේ, වෙනත් නැත්නම් අනිකුත් ආයෝජනේ, මූල්‍ය ව්‍යුත්පන්න, සංචිතවත්. මූල්‍ය ව්‍යුත්පන්න සංචිතවත්. ඍජු ආයෝජන විදිහට නැත්නම් කලඹ ආයෝජන අනුගත ආයෝජනයේ මූල්‍ය ව්‍යුත්පන්න සංචිතවත්. ගහගන්නක් ගල බෝඩ් එකේ තියෙන සටහන් ඔතන ඉඳ තියෙන පල්ලයක් ඒ භාණ්ඩ සේවා ගිණුම හතෙන් මොකද්ද? අවුනේ භාණ්ඩ සේවා ගිණුමේ ඒ පස්සේදී යට මේ ගැලේ දෙකද? එහා පැත්තේ මේක පාත්මික ආදායම් ගිණුම දීතික ආදායම් ගිණුම. මම ආයි කියන්න මෙතන ගෙවුම් සෙෂන් එකේ ආපුදී ගෙවුම් සෙෂන් එකේ හරි වාහන හරිද ගෙවුම් සෙෂන් එකේ ගෙවුම් සෙෂන් එකේ කොටස් දෙකයි එකක් ජංගම ප්‍රාග්ධන ගිණුම අනිත් එක මූල්‍ය ගිණුම. හරි ජංගම ප්‍රාග්ධනයේ කොටස් තුනයි කොටස් දෙකයි ජංගම ගිණුම අනිත් එක ප්‍රාග්ධන ගිණුම. ජංගම නැත්නම් ඒකට කියන වර්තන ගිණුම කියලා. ජංගම ගිණුම කොටස් තුනයි. භාණ්ඩ හා සේවා ගිණුම, පාත්මික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. පාත්මික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. පාත්මික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකයි. එකක් භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම.
එකක් බාන්න නැත්නම් වෙන දෙකිනුම. අනිත් එක සේවා කිනුම. එකක් බාන්න නැත්නම් වෙන දෙකිනුම. අනිත් එක සේවා කිනුම. 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 ප්‍රාග්ධන කිනුමට ඇතුළත් වෙනවා. ප්‍රාග්ධන සංක්‍රාම. නිෂ්පාදනය නොකළ මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම. ප්‍රාග්ධන සංක්‍රාම. නිෂ්පාදනය නොකළ මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම. ප්‍රාග්ධන සංක්‍රාම. නිෂ්පාදනය නොකළ මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කිරීම. මූල්‍ය ගිණුමේ ඇතුළත් වෙන්නේ වත්කම් සහ වත්කම් අතර වෙනස. මූල්‍ය වත්කම් සහ මූල්‍ය වත්කම් අතර වෙනස. ඊළඟ මුදල් වශයෙන් සිදුවන වත්කම් සහ වත්කම් අතර වෙනස තමයි මූල්‍ය ගිණුමේ තියෙන්නේ. ඒ කොටස් පහයි. ඍජු ආයෝජන, විවිධ නැත්නම් කලබ ආයෝජන, අනිකුත් ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න සංචිත වත්කම්. මූල්‍ය ව්‍යුත්පන්න සංචිත වත්කම්. කවුරු හරි කෙනෙක් මෙතන දෙවෙනි පාර කරලා ඉන්නවා නම් මතක ඇති. මං ගිය අවුරුද්දේ මොනවා කිව්වා සංචිත වත්කම්ගේ පාඩම් කරන් ඵලයල්ලා. හරි ගිය අවුරුද්දේ පේපරේ සංචිත වත්කම් ගැන අහලා. ගිය අවුරුද්දේ පේපරේ සංචිත වත්කම් ගැන අහලා තිබ්බා. හරි. ළමයි අහගන්න. සංකල්පනාත්මක බලපුවා. දැන් අපි කියනවානේ සංකල්පනාත්මක බලපුවා ගෙවුම් තුනේ කියන සැවලේ තුලනේ වෙන්න ඕන කියලා. නිසා සංකල්පනාත්මක බලපුවාම ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය. මූල්‍ය කිරීමේ ශේෂයට සමාන වෙන්න ඕන. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය මූල්‍ය කිරීමේ ශේෂයට සමාන වෙන්න ඕනද? හරි. එහෙනම් මතක තියාගන්න ගෙවුම් තුන ලේඛනය තුළ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය මූල්‍ය කිරීමේ ශේෂයට සමාන වෙන්න ඕන. පළවෙනි කොට දෙකක් තියෙනවා. වැරදි හා අත්හැරීම් නැති විට. වැරදි හා අත්හැරීම් නැති විට. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය සමානයි මූල්‍ය කිරීමේ ශේෂය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය සමානයි මූල්‍ය කිරීමේ ශේෂය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය සමානයි මූල්‍ය කිරීමේ ශේෂය. ඕලියන්නේ පමියෝලිය. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන. ළමයි මේ පැත්ත ධන නම් මේ පැත්ත ඍණ වෙනවා. ඒතකොට ධනයි ඍණයි කැපිලා ගිහිල්ලා ලැබෙන උත්තරේ ශූන්‍ය වෙනවා. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුවයි කියලා. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන නම් මේ පැත්තේ වටිනාකම ධන 10යි නම් මේ පැත්තේ වටිනාකම ඍණ 10යි. හරි. ඒ කියන්නේ මේ පැත්තේ වත්කම් වැඩි වෙලා තියෙනවා 10 කියන අනිත් පැත්තේ වගකීම් වැඩි වෙලා තියෙනවා 10 ඍණ 10. අපි වත්කම් වැඩිම බැර සටහන ධන විදියට අර සටහන ඍණ විදියට ගන්නවා කියන්නේ. එතකොට මේකෙන් මේ එකතු කරපුවාම ලැබෙන උත්තරේ බිඳුව. ලැබෙන උත්තරේ විදිහම ගන්න. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුව. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුවයි. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂය ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුවයි. ඒ වැරදි හා අත්හැරීම් නැති විට. ළමයි වැරදි හා අත්හැරීම් තියෙන්න පුළුවන්. මේ ජීවිතෙත් එහෙම වැරදි හා අත්හැරීම් තියෙන්න පුළුවන්. ඒ වගේම මෙතනත් වැරදි හා අත්හැරීම් සිදු වෙන්න පුළුවන්. මොකද ගිණුම් කියන්නේ මිනිස්සුયો. මිනිස්සුන්ට ගිණුම් කියද්දි මගහැරීම් වෙන්න පුළුවන්, අත්හැරීම් වෙන්න පුළුවන්. ගණිතමය සංඛ්‍යාමය දෝෂ නිර්මාණය වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන දේවල් නිසා ගෙවුම් තුන් ලේඛනයේ පිළියෙල කරද්දී වැරදි හා අත්හැරීම් නිර්මාණය වෙන්න පුළුවන්. වැරදි හා අත්හැරීම් නිර්මාණය වුණොත් ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයත් මූල්‍ය කිරීමේ ශේෂයත් අතර වෙනසක් නිර්මාණය වෙනවා. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයත් මූල්‍ය කිරීමේ ශේෂයත් අතර වෙනසක් නිර්මාණය වෙනවා. මගහැරීමක් වෙන්න පුළුවන්. ඒතර මගහැරීම වීම තුළ ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයයි මූල්‍ය කිරීමේ ශේෂයයි වෙනසක් වෙන උදාහරණයක් මේක 10ක් වෙනවා මේක 800ක්. මගහැරීමක් නිසා.
හරි. එතකොට මෙන්න මේ ගිණුම් පිළිවෙල කරද්දී මගහැරීම් වෙන්න පුළුවන්, අත්හැරීම් වෙන්න පුළුවන්, ගණිතයේ දෝෂ වෙන්න පුළුවන්, සංඛ්‍යාවේ දෝෂ වෙන්න පුළුවන්. ඔන්න ඔය කවර දෝෂයක් නිර්මාණය වුණත් හරි අන්තිමේදී මේ දෙක අතර වෙනසක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ දෙක අතර යම් වෙනසක් නිර්මාණය වුණොත් ඒක අපි හඳුනා ගන්නවා. මොකක් හෝ වැරද්දක් වෙලා තියෙන, වැරදි හා අත්හැරීමක් වෙලා තියෙනවා. ඒතර මේ වැරදි හා අත්හැරීම මේකට ගලපලා මේ දෙක තුලණය කිරීමක් කරනවා. ඒ නිසා වැරදි හා අත්හැරීම තියෙන විට ජංගම හා ආත්මන කිරීමේ ශේෂය ධන වැරදි හා අත්හැරීම ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි ගන්න බිඳුව. වැරදි හා අත්හැරීම ජංගම හා ප්‍රාප්ත කිරීමේ ශේෂයට ගලපනවා. උතර අතර 200ක් මේක 200ක් අයින් කරනවා. හරි. ඒතර ඒ ගලපලා එන වටිනාකම තුන කැලි එකතු කරපුවාම හම්බෙනවා ශුන්‍යයි කියලා. ලියන්න. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන වැරදි හා අත්හැරීම ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුව. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන වැරදි හා අත්හැරීම ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුව. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන වැරදි හා අත්හැරීම ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුව. ජංගම හා ප්‍රාග්ධන කිරීමේ ශේෂයේ ධන වැරදි හා අත්හැරීම ධන මූල්‍ය කිරීමේ ශේෂය සමානයි බිඳුවයි. හරි. එතනින් එහාට මේ කොටස් ටික අපි වෙනම කතා කරලා යන්න. ගන්න පළවෙනි එක. ජංගම නැත්නම් වර්තන කිරීම. ජංගම නැත්නම් වර්තන කිරීම. එහෙනම් මම කියවා ජංගම හා වර්තන කිරීම ඇතුළත් වෙන්නේ නැවත නැවත සිදුවන ගණන මුද්‍රා උද්දර වඩා අඩු කාලයක් තුළ නැවත නැවත සිදුවන වර්තන ස්වරූපයේ ගණනෝ මේක ඇතුළත් වෙනවා. ඒතර මේකේ අන්තර්ගතයේ ගත්තොත් කැලි තුනක් තියෙනවා. එකක් භාණ්ඩ ගිණුම, අනිත් එක භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදාය ගිණුම සහ දිවිතීක ආදාය ගිණුම සමන්විත වෙනවා. බලයියා. කිසියම් කාල පරිච්ඡේදයක් තුළ දී රටක නේවාසීන් සහ අනේවාසීන් අතර සිදු භාණ්ඩ සේවා පාතිමික ආදායම් හා දිවිතීක ආදායම් ගණනය ජංගම ගිණුමේ නිරූපණය කෙරේ. මේ උප කොටස් තුනකින් සමන්විත වේ. කිසියම් කාල පරිච්ඡේදයක් තුළදී රටක නේවාසිකින් හා අනේවාසිකින් අතර සිදු භාණ්ඩ සේවා පාතිමික ආදායම් හා දිවිතීක ආදායම් ගණනය ජංගම ගිණුමේ නිරූපණය කෙරේ. මේ උප කොටස් තුනකින් සමන්විත වේ. ලියන්න තනියම තුන මම ඕනේ. හරිවා ලිව්වා. ජංගම ගිණුම උපගිණුම කොටස් තුනයි, උප කොටස් තුනයි. එකක් භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදායම් ගිණුම, දිවිතීක ආදායම් ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදායම් ගිණුම, දිවිතීක ආදායම් ගිණුම. ඔය තුනේ එකතුවට අපි කියනවා ජංගම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය කියලා. ඔය තුනේ එකතුවට අපි කියනවා ජංගම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය කියලා. ගන්න. මෙම ගිණුම් තුනේ ශේෂය ජංගම ගිණුමේ ශේෂය ලෙස හඳුන්වනු ලබන අතර එම ශේෂය මගින් රටක් අපනයන ඉපැයීම සහ ආදායම් ලැබී යන දෙකේ එකතුව ආනයන වියදම් සහ ආදායම් ගෙවීම යන දෙකේ එකතුවට වඩා කොතරම් ප්‍රමාණයකින් වෙනස්ද යන්න පෙන්වා දෙයි. ඒ පහත පරිදි ගණනය කළ හැකියි. ඒ පහත පරිදි ගණනය කළ හැකියි. ලියාගන්න. ජංගම ගිණුමේ ශේෂය සමානයි ජංගම ගිණුමේ ශේෂය සමානයි භාණ්ඩ හා සේවා ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම. ධන පාතිමික ආදායම් ගිණුම. ධන දිවිතීක ආදායම් ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදායම් ගිණුම සහ දිවිතීක ආදායම් ගිණුම කියන තුනේ එකතු ජංගම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය කියලා අපි කියනවා. ජංගම එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය. ජංගම එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය. ජංගම ගිණුමේ ශේෂය භාණ්ඩ හා සේවා ගිණුම, පාතිමික ආදායම් ගිණුම සහ දිවිතීක ආදායම් ගිණුම. ජංගම ගිණුමේ ශේෂය ධන නම් අපි කියන ජංගම ගිණුමේ අතිරික්තයක් කියලා. වායව දන්නවා ජංගම ගිණුමේ ශේෂය ධනාගයක් ආවොත් අතිරික්තයක්. ඍණාගයක් ආවොත් හිගයක්. තව නොදන්නා දෙයක් මම කියන්නේ. හරි. අතර මේක මට මෑත් එකදී අපේ මල්ලි අපි වань කියන්නේ පොල්ල ඉකෝනිස් ස්පෙෂල් කරා.
එතන කොල්ලගේ රිපෝට් එකක් මම හැදුවා. ආර්ථික විද්‍යාව සම්බන්ධ රිපෝට් එකක්. මාතෘකාව වෙලා තියෙන්නේ ළමයි global imbalance. ගෝලීය අසමතුලිතතාවය. ගෝලීය අසමතුලිතතාවය. මේකට වාඩ දාලා නැහැ මම නිකන් කියලා යන්න. ගෝලීය අසමතුලිතතාවය තමයි මාතෘකාව. global imbalance. ළමයි ගෝලීය අසමතුලිතතාවය කියන එක නිර්මාණය වෙන්නේ ළමයි. හරි. ගෝලීය අසමතුලිතතාවය කියන නිර්මාණය වෙන්නේ 1990 ගණන්. ලෝකයේ තියෙන ගැටලු අතර පෙබරතම ගැටලුවක් විදිහට මේ ගෝලීය අසමතුලිතතාවය හඳුනාගන්න. ලෝකයේ තියෙන ගැටලු අතර පෙබරතම ගැටලුව ගෝලීය අසමතුලිතතාවය. මේ ගෝලීය අසමතුලිතතාවය නිර්මාණය වෙන්නේ ඇමරිකාවත් එක්ක. විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක තමයි ගෝලීය දේශීය නෙමෙයි අපි කතා කරන්නේ ගෝලීය අසමතුලිතතාවය. එතන මේ ගෝලීය අසමතුලිතතාවය කියන නිර්මාණය වෙන්නේ ඇමරිකාවත්. ඇමරිකාවත් එක්ක නිර්මාණය වෙන මේ ගෝලීය අසමතුලිතතාවය මෙන්න මේ වගේ ඇමරිකාව කියන්නේ වැඩිපුර ආනයන මතය අපේ රට. අපනයන අඩු ආනයන මතය අපේ රට තමයි ඇමරිකාව කියන්නේ. ඒ නිසා මේ ඇමරිකාවේ ගත්තොත් ජංගම ගිණුමේ ශේෂය ඇමරිකාවේ ජංගම ගිණුමේ ශේෂය හරි විශාල වශයෙන් තිගයක් තියෙනවා. ඒ කියන්නේ ලැබීම වලට වඩා ගෙවීම වැඩි ඇමරිකාව. ජංගම ගිණුමේ ශේෂය විශාල වශයෙන් තිගයක්. හරි. ජංගම ගිණුමේ ශේෂය විශාල වශයෙන් ඉගයක් දෙනවා කියන්නේ ලැබීම වලට වඩා ගෙවීම වැඩි කියන එක. ලැබීම වලට වඩා ගෙවීම වැඩි. 1000ක් ලැබුණා නම් ගෙවලා තියෙනවා 2000. ඒ කියන්නේ 1000ක් මදි වෙලා තියෙනවා. 1000ක් මදි වෙලා තියෙනවා. ඔය 10න් පෙන්නනවා 1000ක් මදීනේ. වියදම් පියවර 10ක් මදි. එහෙනම් මේ 10 ණයට ගැනීමක් කරන්න. එහෙනම් ඔය 10න් පෙන්නනවා ණය ගැති බව. ණය ගැති බවක් වෙනවා. එහෙනම් ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිගයක් ආවා. ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිගයක් ආවා තීකින් වෙන ණය ගැති බව. ණය ගැති බව. ණය ගන්න. ණය ගැති බවට. හරි ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිගයක් ආවා තීකින් වෙන ණය ගැති බව. මොන කොහෙද නේද තියාගන්න. ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිගයක් ආවා. හරි ණය ගැති බව. මෙතන කියන්නේ ඔය පසු ලියමු. ජංගමහා ප්‍රාග්ධන ගිණුම කියලා එනවා. මෙතන ජංගම විතර අපි කතා කරන්නේ. ණය ගැති. මම කතා කරන්නේ ගෝලීය අසමතුලිතතාවය. ඒතුව වෙනවා ණය ගැති බව. හරි මේක ප්‍රාග්ධන ගිණුමත් එකතු වෙනවා. ප්‍රාග්ධන ගිණුම නැතුව ජංගම ගිණුමත් එක්ක විතරක් ඇමරිකාව සමසිද්ධිය පොඩක් කතා කරලා යන්න. ඊළඟ මේක මෙහෙම වෙද්දී නැගීන ආර්ථිකය. නැගීන ආර්ථිකය. විශේෂයෙන්ම චීනය, ජර්මනිය වගේ රටවල් වල ගෙවුම් ශේෂ අතිරික්තයක් තියෙනවා. ජංගම ගිණුම අතිරික්තයක් තියෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා. ජංගම ගිණුම අතිරික්තයක් තියෙනවා. ඒතර මේ රටවල් වල හිගයක් නිර්මාණය වෙද්දී මේ රටවල අතිරික්තයක් නිර්මාණය වෙනවා කියන ළමයි මේ රටවල සංචිත නිර්මාණය විදේශ මුදල් වැඩි නිර්මාණය. ඒතර මෙයාලා ගාව තියෙන මුදල් මෙයාලාට ඇදිලා යනවා. මෙයාලා මොනවද දන්නවද කරන්නේ මුදල් වල? එයාලා ඉතිරි කිරීම විදිහට තියාගෙන ඉන්නවා. ඉතිරි කිරීම විදිහට තියාගෙන වියදම් කරන්නේ නැහැ. ඒතර මේ සහස්ත ගණන උදෙසා ඇමරිකානු වල 1000ක් භාවිතා කියලා ගන්නවා. හොඳනවට තේරෙන්නේ කියලා මම කියන කතාව. එතකොට මේ ඇමරිකානු වල 10ම ඇදිලා යනවා මෙන්න මේ රටට චීනේ. චීනේ, ජර්මනිය වගේ රටවල් වලට යනවා. එතකොට යාලා කරන්නේ මේ 10 ඉතිරි කිරීම විදිහට තියාගන්න. හරි අන්තිමේදී ලෝකයේ ඇමරිකානු ඩොලර් සංචිතය හිගයකට මුණ දෙනවා. හරි දැන් සල්ලි නෑ ගණන් කරන්නේ ඇමරිකානු ඩොලර් නැතුව යනවා. ඇයි? තියෙන ඔක්කොම යාලා ඉතිරි කිරීම වල රැස් කරලා තියාගන්න. එතකොට මේ ඉතිරි කිරීම වල රැස් කරලා තියාගැනීම නිසා තමයි අන්තිමේදී ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අර්බුදයක් අනාගතේ නිර්මාණය වෙන්න පුළුවන්. 2008 ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒකත් ප්‍රධාන කාරණයක් විදියට මෙන්න මේ සංසිද්ධිය පෙන්වා දෙනවා.
2008 නිර්මාණය වෙච්ච ගෝලීය මූල්‍ය අරමුදයට විසාදකයක් විදිහට මෙන්න මේ ගෝලීය අසමතුලිතතාවය කියන සංසිද්ධිය පෙන්වා දෙන්න පුළුවන්. හරි. ඒක ඔයාලගේ සිලබස් එකේ නෑ. ඔයාලට අදාළ නෑ. හරි. මම නිකන් කිව්ව පොඩ්ඩක් ඒක පොළවේ තියාගන්න අනාගත දවස් වල වෙයි. හරි. ජංගම හා ගිරිවේ ශේෂය. ජංගම ගිරිවේ ශේෂය දන්න නම් ඒක අතිරික්තයක්. ජංගම ගිරිවේ ශේෂය ඍණ නම් ඒක හිගයක්. ජංගම ගිරිවේ ශේෂය දන්න නම් අතිරික්තයක්. ජංගම ගිරිවේ ශේෂය ඍණ නම් හිගයක් කියලා අපි සමහරවිට. ඒ අතර ගන්න පළවෙනි එක භාණ්ඩ හා සේවා කියන. දැන් මේ අයිටම් එක ටිකක් වෙනම කතා කරයි. භාණ්ඩ හා සේවා කියන. භාණ්ඩ හා සේවා කියන. ළමයි භාණ්ඩ හා සේවා කිනුවේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින් බිහිවෙච්ච විතරයි. අනිවාර්යයෙන් මේක නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින්. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු දේවල් විතරයි භාණ්ඩ හා සේවා කිනුවේ තියෙන්නේ නිෂ්පාදනය වෙච්ච. එහෙනම් නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින් බිහිවන භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා අපනයන සමානයි. නේවාසික සහ නේවාසිකින් අතර සිදුවන අපනයනය සහ ආනයනය ඇතුළත් වෙනවා භාණ්ඩ හා සේවා කියන. හරි. තේරුණාද? භාණ්ඩ හා සේවා කිනුවේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින් බිහිවෙච්ච ඒවා විතරයි. ඒ කියන්නේ හදපුවා විතරයි. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින් බිහිවෙච්ච නැති ගමේක නෑ. ඒතර මේ නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුලින් බිහිවෙච්ච භාණ්ඩ හා සේවා. ඒතර මේ සේවා ගත්ත දෙආකාරයි. සේවා දෙආකාරයි. එකක් සාධක නොවන සේවා. සාධක නොවන සේවා. අනිත් එක සාධක සේවා. සාධක සේවා කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායගත කියන සාධක සපුරු උපය ගන්න ආදාය පොලි වැටු ලාභ ලාභාංශ වගේ දේවල් කියන සාධක සේවා කියනවා. සාධක නොවන සේවා කියන්නේ සංචාරක රක්ෂණය ප්‍රවාහණය හරි මෙන්න මේ වගේ දේවල් අපි සලකනවා සාධක නොවන සේවා. සාධක නොවන සේවා. එතකොට භූමිය ශ්‍රේය ප්‍රාග්ධන ව්‍යවසායගත කියන නිෂ්පාදන සාධක සඳහා ලැබෙන ප්‍රතිලාභයක් කියන සාධක සේවා. එතකොට මෙතන මේ සේවා කියලා සලකන්නේ. මෙතන මේ සේවා කියලා සලකන්නේ සාධක නොවන සේවා. සාධක නොවන සේවා. ඒක හරියට තේරුම් ගන්න. මෙතන ඇතුළත් තියෙන සාධක නොවන සේවා. එහෙනම් අපිට නිර්වචනයක් හදා ගන්න නම් භාණ්ඩ හා සේවා ගිණුම කියන්නේ. භාණ්ඩ හා සේවා ගිණුම කියන්නේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස බීවන භාණ්ඩ හා සාධක නොවන සේවා. අපනයන සහ අනනාසිත ගනුදෙනු මෙහි ඇතුළත් ඒ හරි පැහැදිලිද? නිෂ්පාදන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදියට බීවන භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සාධක නොවන සේවා. අපනයන සහ අනනාසිත ගනුදෙනු මෙහි ඇතුළත් වීමක් වෙනවා. මෙහි ඇතුළත් වීමක් වෙනවා. පැහැදිලිද? හරි. ගන්න භාණ්ඩ ගිණුමේ ශේෂය. නිෂ්පාදන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස බිහිවන භාණ්ඩ හා සාධක නොවන සේවා සම්බන්ධ නේවාසික සහ නේවාසික අතර සිදුවන ගනුදෙනු භාණ්ඩ හා සේවා ගිණුමේ සටහන් කෙරෙහි. මේ භාණ්ඩ හා සේවා අපනයන බැරටද ආනයන හරටද සටහන් කෙරෙහි. මේ උප කොටස් දෙකයි. එනම් භාණ්ඩ හා සේවා කියන උප කොටස් දෙකයි ලබයි. එකක් භාණ්ඩ ගිණුම. ඒක නම් වෙන වෙනද ගිණුම කියලා. අනිත් එක සේවා ගිණුම. ගන්න. මේ උප කොටස් දෙකයි එක භාණ්ඩ ගිණුම නැත්නම් වෙනද ගිණුම. එක භාණ්ඩ ගිණුම නැත්නම් වෙනද ගිණුම. මේක කොටස් දෙකයි එකක් භාණ්ඩ නැත්නම් වෙනද ගිණුම. අනිත් එක සේවා ගිණුම. භාණ්ඩ නැත්නම් වෙළඳ ගිණුම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12 නැත්නම් වෙළඳ කිරීම කියන මේකේ අයිටම දෙකක් තියෙනවා. 12
එකක් තමයි නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවෙච්ච භාණ්ඩ. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවෙච්ච භාණ්ඩ මේක ඇතුළත්. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවෙච්ච භාණ්ඩ හා සේවා අපනයන සහ ආනනාසිත ගන්න. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන භාණ්ඩ හා සේවා අපනයන සහ ආනනාසිත ගන්න දෙන මේක ඇතුළත් කරනවා. පැහැදිලිද? නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන භාණ්ඩ හා සේවා අපනයන සහ ආනනාසිත ගන්න දෙන ඇතුළත් කරනවා. ඊට අමතරව මේක ඇතුළත් වෙනවා. ඊට අමතරව මේක ඇතුළත් වෙනවා. මූල්‍ය නොවන රත්තරන්. මූල්‍ය නොවන රත්තරන් ඇතුළත්. මූල්‍ය නොවන රත්තරන්. අපනයන සහ ආනයන ඇතුළත්. පැහැදිලිද? භාණ්ඩ ගිණුම ඇතුළත් වෙන අයිටම දෙකක්. මේවන වැදගත්. දාගන්න ඕනේ දැන්. භාණ්ඩ ගිණුම ඇතුළත් වෙන අයිටම දෙකක්. එකක් නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන භාණ්ඩ. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන භාණ්ඩ ඇතුළත්. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන ඒවා විතරයි. නිෂ්පාදන ක්‍රියාකාරකමෙන් තොර බිහිවන ඇතුළත් වෙන්නේ නැහැ. නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවන භාණ්ඩ ඇතුළත් වෙනවා. අනිත් ඒ මූල්‍ය නොවන රත්තරන් ඇතුළත් වෙනවා. ඒතර මේ මූල්‍ය නොවන රත්තරන් කියලා නම් මූල්‍ය නොවන රත්තරන් කියන්නේ මෙවුවා වටිනාකමේ සංනිධියක් විදිහට ක්‍රියා කරන දේවල්. වටිනාකමේ සංනිධිය ලෙස ක්‍රියා කරන දේ. හරි මූල්‍ය නොවන රත්තරන් කියන්නේ වටිනාකමේ සංනිධියක් විදිහට ක්‍රියා කරන දේවල්. ඒ වගේම මූල්‍ය නොවන රත්තරන් කියන්නේ ඔය රත්තරන් බඩු හදන්න. පාවිච්චි කරන රත්තරන් බඩු හදන්න ගන්න දේවල් මූල්‍ය නොවන රත්තරන් තුල අන්තර්ගත වෙනවා. රත්තරන් බඩු හදන්න ගන්න දේවල්. සහ ඔයගොල්ලෝ තියෙන රත්තරන් මූල්‍ය නොවන රත්තරන්. මුදල් මේ නොවන රත්තරන් මූල්‍ය නොවන රත්තරන් මේකේ ඇතුළත් වෙනවා. ඒතකොට ඒවා පෞද්ගලික පාවිච්චිය සඳහා අපි ගන්නවා. ඒතර ඒවා අපිට පුළුවන් මුදල් රැස් කරලා තියාගන්න. දැන් ඔය කරේ දාගෙන ඉන්න චේන් එක උගස් තියන එක මුදල් බවට පත් කරගන්න පුළුවන්. ඒතර උගස් තියන එක මුදල් බවට පත් කරගන්න පුළුවන් කියන ඔය චේන් එක ඇතුලේ වා මුදල් රැස් කරලා තියාගන්න. ඒවා වටිනාකමේ සංනිධියක් විදියට කියා පැහැදිලිද? මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. හරි මම කතා කරලා යනවා. මම දන්නේ වෙනම තේරුණාද නැද්ද කියලා මම කතා කරලා යනවා. මොනවාරි ප්‍රශ්න තිබුත් කියන්න. ගන්න භාණ්ඩ නැත්තම් වෙනද කිනු. ලියමු. වෙනද භාණ්ඩ හා නැත්නම් නිෂ්පාදන ක්‍රියාකාරකමක් තුළින් බිහිවෙච්ච භාණ්ඩ හා ඒව ලියන්නත් පුළුවන්. නැත්නම් වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන්. මූල්‍ය නොවන රත්තරන් අපනයනය හා ආනයන. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් අපනයන ආනයන. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් අපනයන ආනයන. වරහේ දුෂ්‍ය වෙළඳාම. වරහේ දුෂ්‍ය වෙළඳාම. වරහේ දුෂ්‍ය වෙළඳාම. වරහන් වහලා ගනුදෙනු මෙහි ඇතුළත් කෙරේ. දුෂ්‍ය වෙළඳාම වරහන් වහලා ගනුදෙනු මෙහි ඇතුළත් කෙරේ. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් අපනයන ආනයන. වරහන් ඇතුලේ දුෂ්‍ය වෙළඳාම වරහන් වහලා ගනුදෙනු මෙහි ඇතුළත් කෙරේ. ගනුදෙනු මෙහි ඇතුළත් කෙරේ. ඊගාචෙත් තියෙනවා මෙම ගිණුමේ ශේෂය වෙළඳ ශේෂ නැත්නම් භාණ්ඩ ගිණුමේ ශේෂය කියලා හඳුන්වනවා. හරි. භාණ්ඩ අපනයන සාහන අතර වෙනස භාණ්ඩ ගිණුමේ ශේෂය නැත්නම් වෙළඳ ගිණුමේ ශේෂය කියලා හඳුන්වනවා. භාණ්ඩ ගිණුමේ ශේෂය නැත්නම් වෙළඳ ගිණුමේ ශේෂය කියලා හඳුන්වනවා. හරි. ලියාගන්න. වෙළඳ ශේෂය සමානයි. වෙළඳ ශේෂය සමානයි. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන්. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් අපනයනය වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් ආනයන. වෙළඳ ශේෂ සමානයි. වෙළඳ භාණ්ඩ හා මූල්‍ය නොවන රත්තරන් අපනයන සහ වෙළඳ භාණ්ඩ සහ මූල්‍ය නොවන රත්තරන් ආනයන. ලැබෙන පිළිතුර ධන නම් වෙළඳ ශේෂ නැත්නම් භාණ්ඩ ගිණුමේ ශේෂය
වෙනස් ශේෂ නැත්නම් බාහිර ශේෂ. ලැබෙන විවිධ ධන නම් අතිරික්තය. ලැබෙන විවිධ ඍණ නම් ඉගයක් කියලා කියනවා. ලංකාවේ තියෙන්නේ ඉගයක් නම්. ලංකාවේ තියෙන ඉගයක්. ලංකාවේ තියෙන ඉගයක්. මේ දෘශ්‍ය වෙනදාම් ගිණුමේ ශේෂය ලෙස හැඳින්වේ. හරි භාණ්ඩ ගිණුමේ නැත්නම් විදුලි ගිණුමේ ශේෂ හඳුන්වනවා. දෘශ්‍ය වෙනදාම් ගිණුමේ ශේෂය දෘශ්‍ය කියන්නේ පේන්න තියෙනවා. බලය. මුලනෝ රත්තරන්. ස්වර්ණාභරණ නිෂ්පාදනකට සඳහා භාවිතා කරන ගන්නා රත්තරන් නානයන හා අපනයන සම්බන්ධයෙන් නේවාසීන් සහ අනේවාසීන් අතර සිදුවන ගනුදෙනු මුලනෝ රත්තරන් ගිණුමට ඇතුළත් කෙරේ. කෙසේ වුවද රත්තරන් වලින් නිම කළ ස්වර්ණාභරණ ඇතුළත් කරනු ලබන්නේ සාමාන්‍ය වේන්ද්‍ර භාණ්ඩ ගිණුමේය. මේවා පෞද්ගලික අංශ වටිනාකම් සම්නිධියක් ලෙසද කියා කරයි. හරි. හරියට අසකන සේවා ගිණුම. සේවා ගිණුම. එහෙනම් මේ සේවා ගිණුමේ තියෙන්නේ සේවා ගිණුම. හරි භාණ්ඩ හා සේවා ගිණුමේ අපි කඩේ යන්නේ භාණ්ඩ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම සේවා ගිණුම. තමයි සේවා ගිණුමේ තියෙන්නේ සාධක නොවන සේවා. සාධක නොවන සේවා. සාධක නොවන සේවා. එනම් මෙන්න සාධක නොවන සේවා අපනයන සාමාන්‍යත ගනුදෙනු සේවා ගිණුමේ අන්තර්ගත වෙනවා. හරි සාධක නොවන සේවා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ අයිතමයන් ටික. ලියා ගන්න. සාධක නොවන සේවා. සේවා ගිණුමේ ඇතුළත් කරන ගනුදෙනු. සාධක නොවන සේවා. ලියයියා. පෙවහන ගාස්තු. පෙවහන ගාස්තු. පෙවහන ගාස්තු. පෙවහන ගාස්තු. පෙවහන ගාස්තු. පෙවහන ගාස්තු කියන්නේ මගී ගාස්තු, නැව්කුලි, ගුවන් කුලි ඇතුළත් වෙන්න පුළුවන්. මගී ගාස්තු, නැව්කුලි, ගුවන් කුලි මේ දේවල් පෙවහන ගාස්තු යටතේ ඇතුළත් වෙන්න පුළුවන්. ඊට පස්සේ සංචාරක සේවා. සංචාරක සේවා. සංචාරක සේවා. සංචාරක සේවා. දැන් මේ සංචාරක සේවා කියද්දී මෙන්න මේ කාර්ය සඳහා සංචාරය කියලා තියෙන්න පුළුවන් නිල කටයුතු, ව්‍යාපාරික කටයුතු, අධ්‍යාපනයේ වෛද්‍ය සේවා, නිවාඩුගත කිරීම, වන්දනා ගමන්, ක්‍රීඩා යනාදී. ඊට පස්සේ ඉදිකිරීම සේවා. ඉදිකිරීම සේවා. ඉදිකිරීම සේවා. ඊට පස්සේ රක්ෂණ සේවා. ඉදිකිරීම සේවා, රක්ෂණ සේවා. ඔය රක්ෂණය ගැන පුංචි දෙයක් කියලා යන්න ඕන. විශේෂ සටහනක් අදා ගන්න. රක්ෂණය. රක්ෂණ සේවා ගැන කියන්නේ පුංචි සටහනක් අදා ගන්න. තමයි රක්ෂණය කියන්නේ. රක්ෂණය කියන්නේ. අදන රක්ෂණය දෙආකාරයිනේ. එකක් තමයි ජීවිත රක්ෂණය. අනිත් එක දේපල රක්ෂණය. එනතන ජීවිත නොවන රක්ෂණය. ජීවිත නොවන රක්ෂණය. හරි. ඒතර රක්ෂණය ගත්තොත් දෙආකාරයට හදා ගන්න පුළුවන්. එකක් ජීවිත රක්ෂණය, අනිත් එක ජීවිත නොවන රක්ෂණය. ළමයි ජීවිත රක්ෂණය විතරයි. ජීවිත රක්ෂණය විතරයි සේවා ගිණුමට ඇතුළත් වෙන්නේ. සේවා ගිණුමට ඇතුළත් වෙන්නේ. ජීවිත නොවන එහෙම නැත්නම් දේපල රක්ෂණය සේවා ගිණුමට ඇතුළත් වෙන්නේ නැහැ. පදතිය ජීවිත රක්ෂණය විතරයි සේවා ගිණුමට ඇතුළත් වෙන්නේ. ජීවිත නොවන නැත්නම් දේපල රක්ෂණය සේවා ගිණුමට ඇතුළත් වෙන්නේ නැහැ. ජීවිත නොවන දේපල රක්ෂණය ඇතුළත් වෙන්නේ ද්විතීක ආදායම ගිණුම. සංක්‍රාමයක් විදිහට සලකනවා. ද්විතීක ආදායම ගිණුමේ සංක්‍රාමයක් කියලා සලකනවා. අර ද්විතීක ආදායම ගිණුමේ සංක්‍රාමයක් විදිහට තමයි මේක සලකන්නේ කියලා පසු සාකච්ඡා කරමු. දැන්ට මතක තියාගන්න රක්ෂණය කියන්නේ උතන තියෙන්නේ දෙකම. ජීවිත රක්ෂණය විතරයි. ජීවිත රක්ෂණය විතරයි. හරි රක්ෂණය ජීවිත රක්ෂණය. ඊට සංනිවේදන සේවා. ඊට සංනිවේදන සේවා. සංනිවේදන සේවා. සංනිවේදන සේවා. තැපැල් විදුලි සංදේශන, ගුවන් විදුලි සේවා, මෘදුකාංග සංවර්ධනය වගේ දේවල් සංනිවේදන සේවා. ඊට පස්සේ මූල්‍ය සේවා. මූල්‍ය සේවා. ඊට පස්සේ මූල්‍ය සේවා. බැංකු ගාස්තු හා කොමිස් මූල්‍ය සේවා. බැංකු ගාස්තු හා කොමිස් මූල්‍ය සේවා. ඊට පස්සේ වෙනත් ව්‍යාපාරික සේවා. වෙනත් ව්‍යාපාරික සේවා. ඊට පස්සේ රජයේ වියදම්.
රජ්‍ය වියදම් ඒ කියන්නේ වෙනත් තැනක සඳහන් වන මේ වගේ දේවල් උදාහරණ තානාධිපති කාර්යාලය පවත්වන සඳහා වියදම්. ඊගාව මූල්‍ය නොවන අස්පෘශ්‍ය වත්කම් සඳහා ගෙවීම. මූල්‍ය නොවන අස්පෘශ්‍ය වත්කම් සඳහා ගෙවීම. මූල්‍ය නොවන අස්පෘශ්‍ය වත්කම් සඳහා ගෙවීම. ළමයි මූල්‍ය නොවන අස්පෘශ්‍ය වත්කම් සඳහා කරන ගෙවීම කෙනෙක් වරහද ලියා ගන්න. මූල්‍ය නොවන අස්පෘශ්‍ය වත්කම් සඳහා ගෙවීම වරහද ලියා ගන්න. වර්ලක් ව්‍යාපාර නිෂ්පාදන මත ගෙවන පුරස්කාරය. වර්ලක් ව්‍යාපාර නිෂ්පාදිත මත ගෙවන පුරස්කාරය. වර්ලක් ව්‍යාපාර නිෂ්පාදිත මත ගෙවන පුරස්කාරය. පොඩ්ඩක් මතය තියාගන්න මූල්‍ය නොවන අස්පෘශ්‍යවත්කම් කියද්දී අතර ස්වාධිකාර බලපත්‍ර පුරස්කාරක ආදී සඳහා ගෙවන ගාස්තු. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ලැබිච්ච අනේ මිනිස්සාස්සේ නිර්මාණය කරපු දේවල් සඳහා අත්පත් කරගන්නා බලපත්‍ර බලපත්‍ර ස්වාධිකාර පුරස්කාර වගේ ගෙවීම. ඒ නිසා වර්ලක් ව්‍යාපාර සඳහා කරන ගෙවීමේ ඇතුළත් වෙනවා. සේවා අපනයන හා ආනයන අතර වෙනස සේවා කිරීමේ ශේෂය නම් වේ ලියාගන්න. සේවා කිරීමේ ශේෂය සමානයි. සේවා කිරීමේ ශේෂය සමානයි. සේවා අපනයනය දන සේවාන දන්න අතිරික්තයක් වෙනවා ඍණ හිතියක් කියන. සේවා කිරීමේ ශේෂය සමානයි. සේවා අපනයන දන සේවාන දන්න අතිරික්තයක් රින්නයි කියන. හරිද? කපුංචි කතාවක් අහගෙන යන්න ඕනේ. මෙන්න බාණ්ඩ හා සේවා කිරීමේ ශේෂය. ඒ කියන්නේ මේ දෙකේ එකතු. තමයි අපි ಜಾති කිරීම වලින් හඳුන්වන්නේ සුද්ධපනයනේ. සුද්ධපනයනේ හඳුන්වන්නේ මේ හරි බාණ්ඩ හා සේවා කිරීමේ ශේෂය තමයි අපි සුද්ධපනයනේ කියලා හඳුනා ගැනීමක් කරන්නේ. ඒ ප්‍රාර්ථන කිරීමට එන්නේ ඒක අත්පත් කර ගැනීම. හොඳ ප්‍රශ්නයක්. හරි හොඳ ප්‍රශ්නයක්. දැන් මම කියවනේ ප්‍රාර්ථනෙට ඇතුළත් වෙන නිෂ්පාදනය නොකළ මූල නොවත්කම් කියලා. හරි නිෂ්පාදනය නොකළ මූල නොවත්කම් ඇතුළත් වෙනවා කියලා කිව්වා. බලපත්‍ර කිව්සු වගේ දේවල් එතන ඇතුළත් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ හිතන්නේ දැන් මෙහෙම මට ඕන මැක්ඩොනල්ඩ්ස් එහෙම නැත්නම් පීසා. අපි ගමු පීසා ගමුකෝ. ලේසික පීසා. හරි. මට ඔයාලගේ පීසා කියන නම මිලදී ගන්න. නම මිලදී ගන්න. ඒතර මේ පීසා කියන නම මිලදී ගන්න. පීසා කියන නම මිලදී ගන්න. මම මුදලක් දරනවානේ. හිතන්න මම දරුවා කියලා මිලියන 2ක් විතර දරනවා. පීසා කියන නම මිලදී ගන්න. මිලියන 2ක් දරනවා. ලක්ෂ 20ක්. හරි නිකන් හිතමු ඈ මිලියන 2ක් දෙනවා කියලා හිතමු. ඔන්න ඔය මිලියන 2 ඇතුළත් වෙන ප්‍රාග්ධනික. මිලියන 2 ඇතුළත් වෙනවා ප්‍රාග්ධනික. හැබැයි ළමයි අවුරුද්දෙන් අවුරුද්ද මම ඒකට ගෙවීම් කරනවා. අවුරුද්දෙන් අවුරුද්ද මම ගෙවීම් කරනවා. අරක මම අත්පත් කරගන්න දරනවා. ඊට පස්සේ මම ලබන ලාභයෙන් හැම අවුරුද්දෙම යම් ගාණක් අදාළ සමාගමකට ගෙවන්න. අන්නේ ගෙවන්න ඕන වටිනාකම තමයි මෙතන ඇතුළත් වෙන්නේ. තේරුණාද? හරිද? පැහැදිලි කතාව. ඒ ගෙවන ලාභයේ කොටසක් තමයි මෙතන ඇතුළත් වෙන්නේ. අත්පත් කරගන්න යන විදිහට ඇතුළත් වෙන්නේ ප්‍රාග්ධනික කිරීමට. හරිද?